ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. And now, live at 10:30. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. තවත් කොවිඩ්-19 ආසාදිතයන් 17 දෙනෙක්. සමස්ත ආසාදිතයන් 271 දක්වා ඉහළට. හෙට ලිහිල් වන ඇඳිරි නීතිය. මේක දීලා තියෙන්නේ ගෙවල් වල හිටපු කට්ටියට එළියට බහලා ගිහිල්ලා සති 5කට පස්සේ හොඳ හුලම් පාරක් අදින්න ඕනේ. ඒකද පොඩි රවුමක් දාලා එන්න ඕනේ. විනෝද චාරිකා ඒවට නෙමේ මේ දීලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවන ප්‍රහාර මාලාවක සැලසුමක් හෙළිවෙයි. දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට අපිට අනාවරණ වෙලා ප්‍රමාණවත් සාක්ෂි තියෙන අය තව පිරිසක් සම්බන්ධයෙන් අපි විමර්ශන කරගෙන යනවා. කොටහේනේ පිරිසක් කොළඹ නගර සභා භූමියේදී PCR පරීක්ෂණයට. දින 15කට පසු දමුල්ලට එළවලු ලොරි 5000ක්. මේ පැත්තෙන් කිලෝමීටර් 5ක් විතර දුර තියෙනවා. මේ පැත්තෙන් කිලෝමීටර් 3ක් විතරවත් තියෙනවා. මහා පරිමාණයෙන් කළ කහජාවාරම. ට්‍රම්ප් චීනයට අනතුරු අඟවයි. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 3න් 1ක් සේවයට වාර්තා කළ යුතු අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් 50%ක පිරිසක් සේවයට වාර්තා කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන්. පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10ට විවෘත කළ යුතු අතර සේවයට පැමිණෙන සේවකයන් සංඛ්‍යාව ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළ යුතු බවද ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ අතර රාජ්‍ය ආයතනවල දෛනික රාජකාරී කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේදී එම ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිකුත් කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරු, පළාත් පාලන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් හා සාමාන්‍ය අධිකාරීවරුන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. සේවා ස්ථානයේ COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්, සේවකයින් සේවයට පැමිණීමේ යාන්ත්‍රණයන්, මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වීම වැළැක්වීම සහ නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කරන ආකාරය යන කරුණු 4කින් එම චක්‍රලේඛය සමන්විතයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ලෙස සියලු රාජ්‍ය ආයතන විසින් සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළදීම, අත්සේදීම සහ අනිකුත් ක්‍රියාපිළිවෙත් දැඩිව අනුගමනය කළ යුතු වන අතර මහජනතාව නිරන්තරයෙන් පැමිණෙන සේවා ස්ථානයන්හි දෑත් පිරිසුදු කිරීම සඳහා පහසුකම් සැලසීමද කළ යුතු වනවා. මීට අමතරව සියලු ආකාරයේ උත්සව වන්දනා ගමන්, විනෝද චාරිකා, සැනකෙළි, පෙරහැර, රැස්වීම ආදිය යලි දැනුම් දෙනතුරු තහනම් වන අතර ජනතාව ඒකරාශී වීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් වන බැවින් සියලුම ආකාරයේ ආගමික කටයුතු අත්හිටුවන ලෙස රජය ඉල්ලා සිටිනවා. මේ අතර අප්‍රේල් 22 වන බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය ගැන ආයතන ප්‍රධානීන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 වන බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරීත්වය සැලසුම් කළ යුතු බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර අප්‍රේල් 22, 23 හා 24 යන දිනයන් වල කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනික ප්‍රධානීන් රැස් වී ඒ ආයතනයේ සේවයට කැඳවන කාර්ය මණ්ඩල සමාජිකින් සංඛ්‍යාව මෙන්ම ඔවුන්ට පැවරෙන රාජකාරීන් තීරණය කරන ලෙස ආයතනික ප්‍රධානීන්ට එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. එම රැස්වීම්වලදී ගන්නා තීරණ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කොට අප්‍රේල් 27 වැනි සඳුදා සිට ඒ ක්‍රියාත්මක කළ යුතු අතර සැලැස්ම පිළිබඳ ජනාධිපති ලේකම්වරයා දැනුවත් කරන ලෙසද ආයතන ප්‍රධානීන්ට ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. මේ අතර හෙට සිට ඉදිරි දිනයන්හි ඇඳිරි නීතිය ලිහිල්වීමත් සමග ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අපේ බස් රථ ඒ වගේම අපේ දුම්රිය යෙදවීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ නිසා යම් අඩුපාඩුවක් මේ පළවෙනි දිනය දෙක ඇතුළත වෙන්න පුළුවන්. නමුත් අපි අපේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදවනවා. බස් රථයක ගමනාගමනය කරන්නේ සාමාන්‍යයෙන් වෙනදා ගිය ප්‍රමාණයට වඩා භාගයක්. ඒ කිව්වොත් ඔබට පේනවා ඇති
දැන් මේ සීට් එකේ මේ කොනේ එක්කෙනෙක් ඉන්නවා නම් අනිත් කොනේ තමයි එක්කෙනෙක් තියන්නේ. ඒ වගේම අපි නිර්ණීතිය බලපැවැත්වෙන නැත්නම් ප්‍රදේශයේ වගේම අධ්‍යවදානම් ප්‍රදේශවල මේ බස් රථ නතර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනි දවස් දෙක සීමා කරන්න තීන්දුව කරාද සීසන් තියෙන අයට. නැත්නම් 20 21 දින දෙක අපි සීසන් තියෙන අයට. ඒ කියන්නේ මාර්තු මාසයේ සීසන් එකට අපි යන්න පුළුවන්කම තියෙනවා. ඒ අයට අප්‍රේල් මාසයේ ඒ අයට තමයි අපි එන්න කියන්නේ. ඒ වගේම අපි මේ අධ්‍යවදානම් ප්‍රදේශ වලට අපි කියන්නේ රජයේ සේවකයෝ මේ අවශ්‍යතාවයක් නැහැ වෙන ප්‍රදේශවල. මොකද ආවොත් ආපහු යන්න කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සියලුම බස් රථවල ගොඩවන මගීන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ අය එනකොට මාරු සල්ලි රැගෙන එන්න කියලා. ඔය සල්ලි වල ඉතුරුව ගන්න මේ ගනුදෙනු කරන්න යන්නේක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. පිටපලාතකින් කොළඹට එනවනම් එන කෙනාට ටෝකන් එකක් මේක අපිට හෙට දවසටම කරගන්න අපහසු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක අරගෙන තමයි ඊළඟට යන්නේ. නැත්තම් මේකේ අපි ඉතාමත් පැහැදිලිව කියනවා මේ කොළඹ ඉන්න අයට ගමට යන්න දෙන අවස්ථාවක් නෙමෙයි මේ. මේ අතර ඉදිරි දිනයන්හි දුම්රිය ඇතුළු පෞද්ගලික බස් රථවල සූදානම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ වුණා. මුහුදුබඩ මාර්ගයේ බෙලියත්තේ සිට එක දුම්රියකුත් ගාල්ලේ සිට දුම්රිය තුනකුත් අලුත්ගම සිට දුම්රිය දෙකකුත් කොළඹ බලා ගමන් කරනවා. ඒ වගේම ප්‍රධාන මාර්ගයේ නුවර සිට එක දුම්රියකුත් රමුක්කඩ සිට දුම්රිය දෙකකුත් පොල්ගහල සිට දුම්රිය තුනකුත් රාගම සිට එක දුම්රියකුත් කොළඹ බලා ගමන් කරනවා. ඒ වගේම මහව ගණේවත්ත සිට දුම්රිය දෙකක් කොළඹ බලා ගමන් කරනවා. එලෙසම පුත්තලම් මාර්ගයේ පුත්තලමේ සිට එක දුම්රියකුත් අලාව සිට දුම්රිය තුනකුත් කොළඹ බලා ගමන් කරනවා. සාමාන්‍ය වෙලාවල් වල තමයි මේ දුම්රිය ධාවනය කරන්නේ. කාර්යාල දුම්රිය අපි දුම්රිය කාලසටහන වෙනස් කරලා නැහැ. ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ එන දුම්රියන් කොළඹ කොටුව දක්වාත් මුහුදුබඩ මාර්ගයේ එන දුම්රියන් මර්දාන දක්වාත් තමයි ධාවනය කිරීමට සැලසුම් කරන්නේ. දුරගමන් සේවා දුම්රිය මේ අවස්ථාවේ ධාවනය කරනු ලබන්නේ නැහැ. දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බැගින් සෑම දුම්රිය සඳහාම යොදවලා තියෙනවා. මෙම දුම්රිය ධාවනය කරනු ලබන්නේ රජය විසින් දී ඇති උපදෙස් පරිදි අත්‍යවශ්‍ය සේවාවල සේවයේ නියමිත හා ඇඳරි නීති බලපත් ලබාගෙන ඇති කාර්ය මණ්ඩලය සඳහා පමණයි මේ අවස්ථාවේදී යන්න මට ප්‍රකාශ කිරීමට පුළුවන්. මෙහෙම ගත්තාම සමස්ත දුම්රිය ගමන් වාර 46ක් උදෑසන 23ක් සහ හවස 23ක් වශයෙන් තමයි යොදවලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිත් බලාපොරොත්තු වෙන රජයට සහයෝගය පළ කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් නියමිත පරිදි ලබා දෙන්න. ඒ හඳුනාගත් ප්‍රදේශවල බස් ධාවනයේ එක ක්‍රමවේදයකටත් හඳුනා නොගත් ඒ කියන්නේ ඌදුරු අඩු ප්‍රදේශවල බස් ධාවනයේ එක ක්‍රමවේදයකටත් අපි සකස් කරලා තිනවා යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න. ඒ මගින්ම ගොඩවද්ද ගන්නේ ඒ අය අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුමයි. එසේ නොමැතිව අපි බස් රථයට ඒ අය ගොඩවද්ද ගන්නේ නැහැ. ඒ වගේම බස් රථ සේවක මහතුන් අනිවාර්යයෙන්ම මුඛ ආවරණය පැළඳ ගත යුතුයි. අපි බස්නාහිර පළාත සම්බන්ධයෙන් අපි තීරණයක් කරන් තිනවා මේ ප්‍රදේශයේ විවෘත කර විගස. අපි බස් රථ ධාවනය කරන්න පෙළඹෙන්නේ දින 20 බැගින් දින 60ක් අපි කාණ්ඩ කරලා බස් රථ එක දවස් 20කට එක ආකාරයෙන් ධාවනය කරන තවත් දවස් 20කට තවත් ආකාරයකට ධාවනය කරන්න ඉතිරි දින 20ක් තවත් ආකාරයකට ධාවනය කරන්න. එතකොට පළවෙනි දවස් 20 ගමන් කළ හැක්කේ බස් රථයේ ආසනයට එක් මගියෙක් පමණයි. ඇඳරි නීතිය ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් පසුව තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී කොළඹ ව්‍යාපාරික සංගමය කරුණු හෙළි කළා. තමන් කරගෙන ආපු ව්‍යාපාරික ක්‍රමය වෙනස් කළා අලුත් ව්‍යාපාරික ක්‍රමයන් අත්දැක බලන්න වෙයි ඒවට යන්න වෙනවා. මොකද ඉදිරියේදී කඩා වැටෙන අපේ ආර්ථිකය රැකියාව වෙළඳපොළ අඩුවීම මේ සියලු දේයටම අපි සැලසුම් සකස් කළා. ඒ සැලසුම් එක්ක ඉදිරියට ක්‍රියාත්මක වුණොත් තමයි අපිට මේක ජය ගන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය සේවයේ කටයුතු කොටස් වශයෙන් ආරම්භ කිරීමට රජය ගත් තීරණය අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතුද අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම කාර්යමණ්ඩල සේවා අවශ්‍යතාවය මත අවස්ථානුකූලව වරින් වර සේවය සඳහා කැඳවීමට නියමිත අතර ඒ සඳහා සූදානම්ව සිටින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර රටේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රජයගත් තීන්දුව තීරණ පිළිබඳ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. දැවන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙන විදේශ විනිමය සම්බන්ධයෙන් ඒ නිසා රජයේ සමහර භාණ්ඩ මාස 3ක් යනකම් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තානම් කරලා තියෙනවා. මෝටර් වාහන, ශීතකරණ, අධිශීතකරණ, සුඛෝපභෝගී භාණ්ඩ සහ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි එළවලු, දේශීය පළතුරු වර්ග, ගම්බිරිස්, අපේ රටේ වගා කරන්න පුළුවන් උදු වගේ පරිභෝජන භාණ්ඩත්, සුඛෝපභෝගී භාණ්ඩත්, මෝටර් වාහන බැනි
ඒ භාණ්ඩත් අවශ්‍ය නොවන පිරිවැයක් යයි සිතෙන සියලුම භාණ්ඩ වර්ග මාස 3ක් යනකම් ආනයනය කිරීම මේ ගැසට් නිවේදනයේ මගින් තානම් කරලා තිබෙනවා. සමහර භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒ ආනයන සඳහා පනවා තිබුණ බදු ප්‍රතිශතය ඊළණම් වල තියෙනවා. සුළු පරිමාණ කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත හා මහා පරිමාණ කර්මාන්ත වලට අවශ්‍ය සියලු යෙදවුම් අමුද්‍රව්‍ය ඒ යනාදිය ආනයනය කරන්නට ඉඩ දෙන අතර කර්මාන්ත ව්‍යාපාර යනාදිය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ලබා ගන්නට තවදුරටත් ආනයනය කරන්නට පුළුවන්. එනිසා පරිභෝජන භාණ්ඩවල හිඟතාවයක් ඇති වෙන්නෙත් නැහැ. කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය යෙදවුම් යනාදී හිඟියක් ඇති වෙන්නෙත් නැහැ. ඊළඟට විදේශ විනිමය රට තුළට ගලා එම වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂිත ගිණුමක් විවෘත කරලා තියෙනවා. විනිමය පාලන නීති රෙගුලාසි ලිහිල් කරලා තියෙනවා. බදු සියල්ලකින් නිදහස් කරලා තියෙනවා. මාස 6කට වඩා වැඩි කාලයක් ඒ ගිණුමේ රඳවා තිබෙනවා නම් ඒ සඳහා සාමාන්‍යයෙන් ගෙවන බැංකු පොලියට වඩා 102ක වැඩිපුර පොලියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් හිමියට ගෙවනවා. ඒ නිසා ඒ විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ටත් අනිකුත් විදේශිකයන්ටත් මෙරට මුදල් පේෂණය කිරීම සඳහා ලැබුණ වැදගත් අවස්ථාවක් ලෙස අපි සලකනවා. දැන් හැමදාම මෙහෙම වහගෙන ඉන්න බැරි නිසා රජය හෙට දිනේ සිට වෙනස්කම් රාශියක් අලුතෙන් යෝජනා කරලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාන්දර සිට රාත්‍රියේ 12 දක්වා සම්පූර්ණයෙන්ම දරුවන් සඳහන් වෙන්වෙච්ච අධ්‍යාපන වැඩසටහන් පමණක් කරන ජාතික රූපවාහිනිය මගින් අපි අධ්‍යාපන විකාශනයක් ඉතිහාසයේ පළවෙනි වතාවට ආරම්භ කරනවා. හෙට දිනේ පෙරවරු 8ට ඒ අධ්‍යාපනයේ විකාශනය අඛණ්ඩව අධ්‍යාපනය සඳහා පමණක් වෙන නාලිකාවක් දරුවන්ට ලැබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශද මෙලෙස අදහස් පළ කළා. යුද හමුදාපතිතුමනි මේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට යමක් කියන්න. මේ තීරණවට එළඹුණේ කුමන හේතු මතද? දැනට අපි යම් කිසි ස්ථාවර බයක් ඇවිල්ලා තිබෙනවා. මේක දීලා තියෙන්නේ ගෙවල් වල හිටපු කට්ටියට එළියට බහැලා ගිහිල්ලා සති 5කට පස්සේ හොඳ හුලම් පාරක් අදින්න ඕනේ. ඒකින්ද පොඩි රවුමක් දාලා එන්න ඕනේ. විනෝද චාරිකා ඒවට නෙමේ මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ මේ රැකියාව වෘත්තියත් ඒකත් කියලා තියෙනවා 150 බස්සලා තියෙනවා. අගයන් දක්වලා තියෙනවා ඒ පළාත් අනුව. ඉතින් මේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ මම එළියට ගිහිල්ලා COVID-19 මගේ ඇඟට දාගෙන එන්නේ නැහැයි කියන එක. ජනතාවට විශාල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී ඊ타මාත්ම වගකීමෙන් සැලකීමෙන් සහ පරිස්සමින් හැසිරීම. ගෙදරින් එළියට ආවට පස්සේ එතනින් අපි පටන් ගත්තොත් ගෙදරින් එළියට යන්නේ කවුද කියන එක. යම්කිසි විදියකින් කුඩා දරුවන්, ගර්භිණී මාතාවන්, ඒ වගේම වැඩිහිටියන්, නිදන්ගත රෝග තියෙන අය පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න එක දිගටම කරන්න ඕන. අද තවත් රෝගීන් 17 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන COVID-19 මුළු ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ වාර්තා වූ ආසාදිතයින් මූලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්눔 නොකළ රෝගීන් වන අතර ඔවුන් සියලු දෙනාට එක් රෝගියෙකුගෙන් එම වෛරසය ආසාදනය වී ඇති බවටයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් මීට පෙර ආසාදිතයෙකු බවට හඳුනාගත් කාන්තාවකගෙන් මෙලෙස දින 3ක් තුල ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය 25ක් බවයි යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අද දිනේ රෝගීන් ලෙස තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු රෝගීන් ගණන 271ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. පසුගියදා කොටහෙන ප්‍රදේශයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් දඹදිව වන්දනාවේ ගොස් නැවත පැමිණි කාන්තාව සහ ඇයගේ තුන්වන පුත්‍රයාට අමතරව අද මෙලෙස එම පවුලේ තවත් පිරිසක් COVID-19 රෝගීන් බවට හඳුනාගනු ලැබුවා. අදාළ කාන්තාව දඹදිව සංචාරයේ ගොස් යලි පැමිණීමේදී ගුවන් යානයේදී එම වෛරසය වැළඳී ඇති බවටයි සෞඛ්‍ය අංශ සැකපළ කරන්නේ. මේ අදාළ පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීම සඳහා අද කොළඹ මහනගර සභා පරීක්ෂණයට රැගෙන ආකාරයයි. ඒ අනුවයි ඔවුන් COVID-19 ආසාදිත බවට හඳුනාගත්තේ. මේ 15 දෙනාම මීට ප්‍රථම මෙම මාස 15 වෙනිදා අපි හඳුනාගත්තා කාන්තාවක් කොවිඩ් ආසාදනය වී ඇති බවට කොටහෙනෙන් වයස අවුරුදු 59ක කාන්තාවක්. ඒ ආසාදිත තත්ත්වය හඳුනාගත් වහම 16 වෙනිදාම ඔවුන් අපේ ප්‍රදේශයේ නිරෝධායනට ලක් කරනු ලැබුවා. මෙහිදී 17 වෙනිදා ඔවුන්ගෙන් පවුලේ ඇගේ පුතු දෙන්නත් ස්වාමි පුරුෂයාත් ආසාදිතයන් හැටියට හඳුනා ගන්නු ලැබුවා. පසුදින 18 වෙනිදා තවත්
6 දෙනෙකු මෙම පවුලෙන් ආශ්‍රය කරන අයවලුන් අඳුරා ගන්න ලැබුවා. අද දිනේ අඳුරාගත් 15න් ඒ 15ම ඇවිල්ලා ඈ සමග ආශ්‍රය කරපු හෝ අසල්වැසියන් වගේ එකම නිවසේ 10 දෙනෙකුත් ඇතුළුව 15 දෙනෙක් තමයි අඳුරගෙන තිබෙන්නේ. මේ එකම පුද්ගලයෙක්ගෙන් සාදිච්ච කට්ටිය. ඉතින් මේ අනුව මේ එක පුද්ගලයාගෙන් ආසාදිතයන් 25 දෙනෙකු මේ දින 3 පමණක් හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් බේරුවල ප්‍රදේශයේ ගම්මාන 5ක් සහ තොටළඟ නාගලගම් වීදිය පුත්තලම කඩමයන් කුලම් ඇතුළු ප්‍රදේශ හුදකලා කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. තවදුරටත් මෙරට තුළ රෝගීන් 158 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝග ලක්ෂණ පෙන්නුම් කළ සැකසහිත රෝගීන් 122 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. අද වන විට COVID-19 රෝගීන් 250කට අධික ප්‍රමාණයක් අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන් වාර්තා වුණත් ඒකේ සෞදායක ආරංචිය තමයි පසුගිය කාලයේ වාර්තා වෙච්ච බහුතරයක් පිරිස හඳුනන රෝගීන්ගේ ආශ්‍රිත වෙන විදිහට රෝග ලක්ෂණ පහළ වීමට කලින්ම අපි කරපු පරීක්ෂා වලින් සොයාගත්තු රෝගීන්. නමුත් එහි යම්කිසි විදියකින් අනතුරුදායක පැත්ත තමයි විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයෙන් සොයාගත්තු රෝගීන් ආශ්‍රිතයින් විශාල ප්‍රමාණයකට මේ රෝගය ආසාදනයේ තියෙන බව සොයාගන්නවා. ඒ වගේම මේ රෝගීන්ගේ තියෙන සමාජ වටපිටාවත් එක්ක ඔන්න අධික විදියට ගමන් බිමන් යන තවත් පිරිස් සමග මිශ්‍ර වෙන අය. ඒ නිසා අපි දන්නේ නැහැ හරියටම තව කී දෙනෙක් ආසාදනය වෙලා තියෙනවද කියලා. ඒ නිසා අපි දිගින් දිගටම පරීක්ෂණ කරමින් පවතිනවා සියලුම රෝගීන් හඳුනා ගැනීම සඳහා. මෙරටින් වාර්තා වූ COVID-19 රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව වැඩිම පිරිසක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අද එම සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගියා. කළුතර දිස්ත්‍රික්කයෙන් 45 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 31 දෙනෙක් සහ යාපනයේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 දෙනෙකු අද දවස වන විට වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළේ. මේ අතර COVID-19 ආසාදිත බවට සැක කරන පුද්ගලයෙකු හලාවත මහරෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඊයේ පස්වරුවේ හලාවත මහරෝහලෙන් පලා ගිය පුවතක් වාර්තා වනවා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය මහත් පරිශ්‍රමයකින් ඔහු නැවත අල්ලා ගැනීමට සමත් වුණා. මේ අතර රත්මලාන කොතලාවලපුර දුම්රිය නිවාස සංකීර්ණයේ නිවසක අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද හමු වුණා. අදාළ පුද්ගලයාගේ මරණය සැකසහිත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුරා විෂ බීජ හරණය කිරීමට බලධාරීන් පියවර ගත්තේ මෙලෙසින්. ඉදිරියේදී ඇඳරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තංගල්ල නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම නගර පරිශ්‍රය විෂ බීජ හරණයට ලක් කෙරුණා. මේ අතර ගාල්ල නගරයේ ස්ථාන කිහිපයකද අද විෂ බීජ හරණය සිදු කෙරුණේ මෙලෙසින්. ඉදිරියේදී ඇඳරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව අම්බලන්ගොඩ නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම නගරයේ ස්ථානවල විෂ බීජ හරණය සිදු කෙරුණා. හෙට දින කාර්යාල දුම්රිය ආරම්භ කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය සේවකීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවට මරදාන දුම්රිය ස්ථාන පරිශ්‍රයේද මෙලෙස විෂ බීජ හරණයට ලක් කෙරුණා. මේ අතර කොළඹ පිටකොටුව හා කොටුව ප්‍රදේශවල මාර්ග පවිත්‍ර කරන සේවකීන්ට මුඛ ආවරණ බෙදා දීමක් සිදු කෙරුණේ පරිසර හා ප්‍රජා කොට්ටාශයේ නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ලොව COVID-19 ආසාදිත සංඛ්‍යාව 23,73,000 ඉක්මවා තිබෙනවා. ආසාදිත මරණ සංඛ්‍යාව 1,61,000කට අධිකයි. ලක්ෂ 6කට අධික ආසාදිතයින් පිරිසක් ලොව පුරා සුවය ලබා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හමුවේ නිවෙස්වලට කොටු වී සිටින ලෝක ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ One World සංගීත වැඩසටහන ඊයේ රාත්‍රියේ අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරුණා. ලොව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ නව ආසාදිතයින් 29,057 දෙනෙකු සහ මරණ 1,867ක් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව 7,38,000 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙම ගෝලීය වසංගතයට චීනය දැනුවත්ව වගකිව යුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පවසා ඇත්තේ වෛරසය ලොව පුරා පැතිරීමට පෙර එය තම රටෙන්ම නවතා ගැනීමට චීනයට හැකිව තිබූ බවයි. මේ අතර නිවසේ රැඳී සිටීමේ නියෝගවලට එරෙහි ජනතාව ප්‍රාන්ත කිහිපයක තවදුරටත් විරෝධතා පවත්වන ආකාරය මෙලෙසින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. Back when the Houston stock show was closed, keep people out of work. ඇතැම් ප්‍රාන්තවල නිවාසවල රැඳී සිටීමේ නියෝග ලිහිල් කිරීමෙන් පසුව තත්ත්වය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරුයි මේ. ස්පාඤ්ඤයේ ආසාදිත සංඛ්‍යාව 1,95,000 ඉක්මවා ඇත්තේ ආසාදිත මරණ 20,000කට අධික සංඛ්‍යාවක්ද සමගයි. වෛරසය ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම මැයි 9 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත් ස්පාඤ්ඤය පියවර ගත්තා.
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අප්‍රේල් 27 වෙනිදා සිට එරට අත්‍යවශ්‍ය සේවාංශ වෙත පනවා තිබූ නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව 1,75,000 ඉක්මවා ඇති අතර එරට මරණ සංඛ්‍යාව 23,000 ඉක්ම වූවා. ප්‍රංශයේ ආසාදිත සංඛ්‍යාව 1,51,000 ඉක්මවා ඇත්තේ මරණ 19,000කට අධික සංඛ්‍යාවක්ද සමගයි. ආසාදිතයින් 1,43,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරන ජර්මනියේ ආසාදිත මරණ සංඛ්‍යාව 4,500කට අධිකයි. ඊයේ දිනේදී බ්‍රිතාන්‍යයෙන් ආසාදිත මරණ 888ක් වාර්තා වීමත් සමග එරට මරණ සංඛ්‍යාව 15,000 ඉක්ම වූ අතර ආසාදිත සංඛ්‍යාව 1,14,000කට අධිකයි. මේ අතර අනිද්දාට යෙදී තිබෙන තම 94 වන උපන්දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත ආචාර්ය වැඩිමුරු උත්තමාචාර්ය අබලංගු කිරීමට දෙවන එලිසබෙත් මහරජුන තීරණය කර තිබෙනවා. මහරජුණගේ 68 වසරක රාජ්‍ය සමයේ එවැනි තීරණයක් ගත් පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තාවල සඳහන්. COVID-19 රටෙන් තුරන් කිරීමට ඒ සඳහා එන්නතක් සොයා ගන්න අතුරු බ්‍රිතාන්‍යය වසා තැබිය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නදීන් ඩොරිස් මහත්මිය පැවසූ බව බ්‍රිතාන්‍ය දේශපාලන වාර්තාකරුවෙකු වන ටොම් රේන මාධ්‍යයට වාර්තා කර තිබුණා. මම ලලින්ද්‍ර ප්‍රනාන්දු ස්වර්ණ මහණ වෙනුවෙන් ලන්ඩන් නුවර සිට. අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දින තුළ ආසාදිතයින් 2013 දෙනෙක් හඳුනා ගැනීමත් සමග එරට ආසාදිත සංඛ්‍යාව 16,000 ඉක්ම වූවා. හිමාචල් ප්‍රදේශයේ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයෙකුට නැවත වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු බව ප්‍රාන්ත බලධාරීන් පවසා තිබෙනවා. මේ අතර ඉන්දියාව වසා දමා ඇති පසුබිමක තම විවාහය වෙනුවෙන් කිලෝමීටර් 10ක දුරක් ගෙවා පාපැදියෙන් පැමිණි තරුණයෙකු හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු විවාහය වෙනුවට නිරෝධායනයට යොමු කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමද ටීම් මාස්ක් ෆෝස් නමින් වැඩසටහනකට එක් වුණා. आप अपनी पूरी फैमिली के साथ हमें चेयर करते हैं और आज मैं आपकी पूरी फैमिली से ही बात करने आया हूँ. टीम मास्क फोर्स नहीं समझे? मास्क फोर्स का हिस्सा बनना बहुत ही आसान है. बस घर बैठे बैठे अपने लिए एक मास्क बनाइए जैसे मैंने ये बनाया है. फौजी आपका मास्क कहाँ है? ये देख मैंने ये बनाया है. පාකිස්තානයේ ආසාදිත සංඛ්‍යාව 8,000කට ආසන්න වීමත් සමග රාමසාන් මාසය තුළ යාඥා කිරීම සඳහා පල්ලිවලට රැස්වීම තහනම් කරන බව එරට ජනාධිපතිවරයා පවසා තිබෙනවා. වෛරසය ව්‍යාප්තිය හමුවේ කම්පාවට පත් වූ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හඬා වැටෙන බව පැවසෙන මෙම වීඩියෝව අන්තර්ජාලයේ සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා. මේ අතර දකුණු කොරියාවේ වෛරසය ආසාදිතව සුවපත් වීමෙන් පසු නැවත ආසාදනය වූ සංඛ්‍යාව 179 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමග රට සුවය ලැබූ 8,000කට අධික පිරිසක් පිළිබඳව කඩිනමින් පසු විපරම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් නිවාසවලට කොටුව සිටින ලෝපුරා ජනතාව වෙනුවෙන් දැවැන්ත සංගීත සංදර්ශනයක් ඊයේ රාත්‍රියේ විකාශය කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගෝලීය පුරවැසි ව්‍යාපාරය අනුග්‍රහකත්වය දැක්වූ මෙම සංදර්ශනය නම් කර තිබුණේ One World ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ සටහනකින් මෙම සංදර්ශනය ආරම්භ කෙරුණා. ඔහු පවසා තිබුණේ අප අතර පවතින වෙනස්කම් දුරලීමට, සීමා ඉවත් කිරීමට, අනිකාගේ සුවිශේෂීතා දැකීමට මෙන්ම සියලු දෙනාටම සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් හඬක් නැගීමට මෙමගින් මුළු ලෝවම එක් කර ඇති බවයි. salute the health workers who serve us and to say with one voice we shall not be defeated. අමරිකානු ගායිකා ලේඩි ගාගා පෙරමුණගෙන පැවැත් වූ මෙම සංගීත සංදර්ශනයට ලොව ජනප්‍රිය කලාකරුවන් 100කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල සිට එක් වූ අයුරුයි මේ. Hi, this is Lady Gaga and today I'm so happy that we are one world together at home. You're one world. I love you. Stay strong. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳ අද අනාවරණය වුණා. ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. පාස්කු ප්‍රහාරය එල්ල වී වසරක් ගතවීමට තවත් ඉතිරිව ඇත්තේ දින 2ක් පමණයි. එම ප්‍රහාරයෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ අතර තවත් විශාල පිරිසකට තුවාල සිදු වුණා. ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ සහරාන් ඇතුළු කණ්ඩායම පාර්ශ්ව දෙකකට බෙදුණු බවට හුවා දක්වා තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි. විමර්ශන කණ්ඩායම් නොමගැවමින් අන්තවාදී මත පතුරවා තරුණීන් ත්‍රස්ත සංවිධාන සඳහා ඒකරාශී කර එම ප්‍රහාර එල්ල කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ලද තොරතුරු මත එම ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ආරක්ෂකාංශවලට හැකි වුණා. ඒත් එක්කම ඒ හරහා උත්සාහ කරලා තියෙනවා මේ රට තුළ පළවෙනි බෝම්බ ප්‍රහාර මාලාවෙන් පස්සේ යම් කිසි දිනකදී නැවත දෙවෙනි බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කරලා තියෙන බව. ඒකට එම සැලසුම් ව්‍යර්ථ කිරීමට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනවලට හැකි වෙලා තියෙනවා. ඒ වගේම ඒ සැලසුම් සඳහා ආධාර කළ අනුබල දුන්න සහාය දුන්න සහ ඒ සඳහා පෙළඹවීම් කළ තැනැත්තන් පිළිබඳව මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒ සඳහා විමර්ශන කටයුතු මෙහෙවනවා. ඒ වගේම එක් අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබුණා යම් විදේශීය රටක කිහිප දෙනෙකු මේ සඳහා සහාය දුන්නයි කියලා. වැඩිමිලට විකිණීමට සූදානම් කර තිබූ කහත් ඔගයක් පැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වුණා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි එම ගබඩාවට සිල් තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමග ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කුළුබඩු හිඟයක් රට තුළ නිර්මාණය වුණ. ඒ අතරින් කහ සඳහා හිඟයක් නිර්මාණය වූ අතර වෙළඳපොළ තුළ ඊට ඉහළ මිලක්ද නියම වුණ. කෙසේ වෙතත් රුපියල් කෝටි 8කට අධික කහතොගයක් වැඩිමිලට විකිණීමට ගබඩා කර තිබියදී පාරිභෝගික අධිකාරිය වටලනු ලැබුවා. ඔරුගොඩ වත්තේ සිට කහතොගයක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම කහතොගේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට රැගෙන යන බවයි. ඒ අනුව සිදු කළ වැටලීමේදී අධික මිලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ කහතොගේ සහිත ගබඩාවට මුද්‍රා තැබීමටයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කළේ. අදාළ කහතොගේට පාලන මිලක් නියම කරන තෙක් අලෙවි කිරීම තහනම් කරනු ලැබුවා. මේ වගේ තොග රඳවාගෙන ජනතාවට වැඩි මිලට දීමේ ප්‍රයත්නයක් ඒ කට්ටිය යෙදিলা තිබ්බ ඇත්තම අපි එනකොටත් මෙතන ලොරි කීපයක් සම්පූර්ණ ලෝඩ් කරලා විදාහැරීමට කටයුතු කළා දේවා ඉතාමත් මේ මිල අධිකට. නෑ ඇත්තටම කියනනම් මම මේ දැන් ගණන් හදලා බැලුවා මේ එක කන්ටේනර් එකකින් මගේ දත්තානුව අසාධාරණ අයුතු ලෙස කෝටි 2 පමණ ලාභයක් ලබනවා. ඒක මම ඉඩ දෙන්නේ නැහැ කොහොමද? ඉදිරි මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට පැවැත්වෙනවා. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය, තැපැල්පතිවරයා මෙන්ම පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙක්ද එම සාකච්ඡාවට එක්වීමට නියමිතයි. ඒ අනුව හෙට පස්වරු 1ට මැතිවරණ කොමිෂන් සභාවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේකට කසකාරයොත් මේ දවස්වල එනවා මේ මැතිවරණයක් ඕන කියලා. මේගොල්ලන්ට ඉලෙක්ෂන් ෆස්ට් ටෙස්ට් සෙකන්ඩ් වෙලා තියෙනවා. අපි කියන්නේ ටෙස්ට් ෆස්ට් ඉලෙක්ෂන් සෙකන්ඩ්. එක්සත් ජාතික පක්ෂය අපට චෝදනා කරනවා වගේ කොරෝනා අස්සේ මිනී කඳු මදින් ජනතාවගේ කඳුළු මැදින් මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. අපි ඡන්දෙට සූදානම්. නමුත් එඳ මහ ජනතාව යම් උවදුරකට ගොදුරු වෙච්ච මොහොතක රටේ ජනතාවගේ ආරක්ෂාව නොතකා ඔවුන්ගේ ජීවිත ගැන නොතකා ඡන්දෙ කිරීම සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නැහැ. මෙතන තියෙනවා විශේෂී ප්‍රශ්න. ඒ ප්‍රශ්නේ තමයි රටක මූලික නීතිය තමයි ව්‍යවස්ථාව. එමනම් අපි තීන්දුව කරන්න ඕනේ මූලික නීතිය මුල්ලකට දාලා පැත්තකට වීසි කරලා අපට හොඳයි කියන විදිහේ කටයුතු විටින් විට අපි කරමු. රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය නම් රැස්වීම පැවැත්වීම තහනම් කළා නම් වෙනත් කිසිම සමාජ ක්‍රියාකාරකමක් කරන්න බැයි නම් ඡන්දයක් කොහොමද කරන්නේ? අපිට කිසිම හදිසියක් හෝ ප්‍රමාද කිරීමේ උවමනාවක් මේ මැතිවරණයේදී නැහැ. ඒ පිළිබඳව නියමිත ආකාරයට මැතිවරණ කොමිෂන් සභාවත් අතිගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගනී. මාධ්‍ය සාකච්ඡාවක් තියන්න එපා කියලා අපිට කියලා මැතිවරණයක් තියන්න කියලා අනිත් පැත්තට කියනවා. දැන් මම අහන්න කැමති මේ ඇඳිරි නීතිය ලිහිල් කරලා රෑ 8 ඉඳන් පාන්දර 5 වෙනකන් ඇතිරි නීතිය දාන්න වෛද්‍ය කණ්ඩායම කොහෙවත් කියලා තියනවද මේ කොරෝනා හැදෙන්නේ රාත්‍රී කාලේ විතරක් කියලා. මෙතනදී ඌමනාව තියෙන්නේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. ජූනි මාසේ අගහරියට වෙනකොට මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා මැතිවරණ කොමිෂම සාධාරණව කල්පනා කළ යුතුයි කියලා මා හිතන්නේ. මැයි මාසයේම ඒ බලාපොරොත්තු වෙන දිනේ ජූනි මාසේ නැවත ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිෂමට පුළුවන්. කළ යුතුයි. මම නම් ලෑස්ති ඉලෙක්ෂන් තිව්වත්. නමුත් මම කියන්නේ මේ මහා වසංගතයෙන් මිනිස්සු බේරලා ඕන සෙල්ලමක් දාපල්ලා. අපි ලෑස්ති. භීෂණයක් යටතේ ඡන්ද තියන්න බෑ. සැකබය තුල ඡන්දයක් තියන්න බෑ. ඒ නිසා මැතිවරණය වහම කල් දාන්න ජාතික සම්මුතියක් සඳහා ජාතික මණ්ඩලයක් ජනාධිපතිතුමා යටතේ කැඳවන්න මාස 6කට රට ගෙනියන සැලැස්ම ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමනි ඔබතුමා ජාතිය වෙනුවෙන් මේ ජාතික මණ්ඩලය පත් කළා ඉදිරි මාස 6ට රට ගෙනියන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අලුතින් එකතු වූ නැකත පැළ සිටුවීමේ නැකතයි.
අද පෙරවරු 11:38ට යෙදුණු මේ නැකතට රටේ ජනතාව එක් වූ ආකාරයයි මේ. අද පෙරවරු 11:38ට යෙදුණු පැල සිදුවීමේ නැකතට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඖෂධීය පළතුරු ශාකයක් වන කටු අනෝදා පැලයක් රෝපණය කිරීම සිදු කළා. කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මැදමුලන පල්ලෙමුලන ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරයේදී දෙහි පැලයක් සිටුවා පැල සිටුවීමේ නැකතට එක්වුණා. රටට අවශ්‍ය ප්‍රමාණය රටේම වගා කරගන්නත් අපි ඉඩම් බලාපොරොත්තු වෙනවා. එහෙම වගාවට කැමති අයටත් විශාල වශයෙන් ඉඩම් ලබා දෙන්න. සම්පූර්ණයෙන්ම අපි නම් කරපු භෝග වර්ග 17 පිටරටින් ගෙන්න එක නතර කරපේම රටේ අයට ඒ මුදල් යන්නත් ඒකට සහතික මිලක් ලබා දීමටත් වගා කරන සියලුම දේවල් රජය ලබා ගැනීමට ඉරදී ගැනීමටත් කටයුතු කරලා තියෙන නිසා බය වෙන්න වැඩක් නැහැ කිසි කෙනෙක්. අස්කිරි මහා විහාර පිරිවෙන් පරිශ්‍රයේදී පැල රෝපණය කිරීමේ කටයුතු සිදු කෙරුණේ අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. විශේෂයෙන් රටේ කෘෂිකර්මාන්තයේ නව පෙරලියක් ඇති කර ගැනීම සඳහා මේ වැඩපිළිවෙල ඉතාම කාලෝචිත ක්‍රියාවක් හැටියට අපගේ ජීවිතත් එක්කලා බද්ධ කරගෙන මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා. අයින්නෙන්න. මේ තමයි අපේ ජීවන. අපේ රටේ ප්‍රවීණ චිත්‍රපට විකට නළුවෙකු වන ටෙනිසන් කුරේ මහතා ඔහුගේ ගෙවත්ත ගැන අපට මෙලෙස විසර කළා. දැන් කඩපුවා. ඉන්න දෙනුම් ගෙඩියකුත් කඩමුකෝ. මේ තියෙන්නේ බෙහෙත් නෙල්ලි. අද වටිනා නෙල්ලි වර්ගයක්. අඹ පිරිලා. කොයිතරම් ආසද මේ මාතින් කරලා කනකොට. මෙන්න කාවරන්කා. අද බොහොම වැදගත් දවසක්. අද පැල හිටවීමේ නැකත් දවස. මට හිතුණා අදත් ආදර්ශයක් වශයෙන් මිනිස් පාර්ටියක් දාන්න කියලා. මේ අනගිරි වැඩ පිළිවෙලට උගර දෙන සුවර්ණවාහිනියටත් බොහොම ස්තුතියි. පොළොන්නරුව වැලිකන්ද මහින්දාගම ප්‍රදේශයේ ජීවත් වන චන්ද්‍රිකා ජයසිංහ මහත්මිය තම ගෙවත්තේ පවත්වාගෙන යන වගා භූමියයි මේ. සෞභාග්‍යයේ ගෙවත්ත වැඩසටහන සුවර්ණවාහිනී ටීවී එකෙන් තමා දැක්කේ. මගේ ගෙවත්තෙත් මේ සියලුම දේ තියෙනවා. පොළොන්නරුව ප්‍රදේශයේ හබරණ සංචාරක කර්මාන්තයේ නියැලුණු බොහෝ පිරිසක් මේ දිනවල කෘෂි කර්මාන්තයට හිත යොමු කර තිබුණේ මෙලෙසෙන්. නැසනම් ඉතින් අරක පැය දෙක තුනෙන් හොයපු සල්ලි මේක මහන්සිලා වෙනවා. මං හිතන්නේ මේක පවතී. අරක ඒක ඉක්මනින් නැති වෙන්නේ නේ. අපිට දැන් පාඩමක් යදුනා සාරාන්. එතනින් හැදුනෙත් නෑ අපි. අපේ දේවල් ඇතෑරියා. ඉතින් දැන් මේකෙන්වත් අපි ඉගෙන ගන්න ඕන. මේක දේ අපිට හරියට කරගෙන ගියොත් සදාකාලම අපිට මේක ජීවත් වෙන්න පුළුවන්. රුපියල් ලක්ෂ 10ක් වටිනා මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා. ඇඳිරි නීතිය සමයේ සිදු වූ තවත් වැටලීම් කිහිපයක් මේ. කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මතුගම පාංතිය ප්‍රදේශයේදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 20ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මත්කුඩු තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි පොලිසිය පවසන්නේ. මේ අතර හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් කතරගම පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු අද තිස්ස මහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර ඔහු අඟුණකොළ පැලස බන්ධනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේ අධිකරණ භූමියෙන් පිටතදී පලා ගොස් තිබෙනවා. ඒක බස් එකට නගිද්දී? ඔව් එකට නගගද්දි. එතන මංච දාලා තිබුණා? මංච යාම. ගල්ල කරන්දෙනිය ප්‍රදේශයේ නිවෙස්වලට හොරු රහසය ඇතුළු වී නිවසේ බඩු බාහිරාදී රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත කළ විමර්ශනවලදී 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කරන්දෙනිය පොලිසිය සමත් වුණා. ඒ අනුව කළ පරීක්ෂාවේදී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 150ක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. අනතුරුව පොලිසිය සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සොරකම් කළ බවට සැක කරන උපකරණ රැසක් පොලිස් බහරයට ගෙනුණා. මේ අතර සීතාවකපුර පොලිස් අධිකාරී කාර්යාලයේ බුද්ධ්‍යංශය සහ කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ එක්ව සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. දකුණු පළාත් විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකය මාතර සහ ඇල්පිටිය සුරාබදු ස්ථාන ඒකාබද්ධව මාතර ප්‍රදේශීය ආපන ශාලාවක කළ වැටලීමකදී කුඩා පරිමාණයේ මත්පැන් බෝතල් 200ක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. නවගත්තේගම බෝගායාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට නවගත්තේගම පොලිසිය කටයුතු කළා.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගොඩ වටරැක ගාලබැඳහින ප්‍රදේශයේ විල්යායක් අසල ලඳු කැලෑවක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් මීගොඩ පොලිසිය විසින් වටලනු ලැබුවා. එහිදී එක් සැකකරුවෙකු සමග නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද උපකරණ රැසක් මීගොඩ පොලිසිය භාරයට ගැනුණා. COVID-19 වෛරසයේ මර්ධනය සමග ලාංකීය ජනතාවගේ හදපත්ලෙන් නැගුණු මනුෂ්‍යත්වයේ ගුණ සුවඳයි මේ. ඇඳුරුනීතිය හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකි වූ කොළඹවට ජීවත් වූ පිරිසට වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේදී පැවැත්වුණේ මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ සහ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගල්නෑව කලංකුට්ටිය ව්‍යාපාරික ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 2.5ක් පමණ වටිනා වියලි ආහාර අවට ගම්මානවල අසරණ පවුල් 200ක් වෙත ඊයේ බෙදා දුන්නා. නාරයන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අවිස්සාවේල මුරුත්තෙට්ටුවේ ගම්මානයට වියලි ආහාර පාර්සල් 1000කට වැඩි ප්‍රමාණයක් අද බෙදා හැරියා. මේ අතර මීගම කොට්ටාශයේ පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ දිළිඳු පවුල් 1000කට අධික පිරිසක් සඳහා වියලි ආහාර පාන ලබා දීමට කටයුතු කළා. මීගම කොට්ටාශ බාර පොලිස් අධිකාරී සම්පත් සිගේරා මහතා එම කටයුත්තේ මූලිකත්වයෙන් තිබුණා. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ජීවත් වන අසරණ පවුල් 300කට ජපානයේ විසින ශ්‍රී ලාංකික දානපතීන් විසින් සහල් බෙදා දෙනු ලැබුවා. ඒ සමගින් රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මම නදීක කරුණානායක. මම තිලිනි පෙරේරා. යලි හමුවෙමු හෙට උදෑසන අද දවසින්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.